ආයුබෝවන් දරුවනි දැරියනි සියලු දෙනාටම මම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ සිසිර ඇකඩමියට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් දරුවනේ ඔයගොල්ලෝ ටික දවසක් ගියා නැවත ඔයගොල්ලොත් එක්කලා සමුග වෙන්නට හේතුව තමයි මම තරමක් අසනීපයකින් රෝහල්ගත වීමට සිදුවීම නිසා. ඉතින් ඒ ගැන සමාවක් ඉල්ලනවා. ඉතින් එහෙමනම් අපි අද දවසේ පොඩ්ඩක් අලුත් දෙයක් කතා කරන්නයි සූදානම් වෙන්නේ. මොකද්ද අපි පොඩ්ඩක් අපි ඉගෙන ගත්ත දේවල් පොඩ්ඩක් පුනරීක්ෂණය කරලා බැලුවොත් නරක දෙය කියලා මටත් හිතුණා. ඉතින් එහෙමනම් මම මේ තෝරගත්තේ බස්නාහිර පළාතේ පසුගිය වසරක දරුවන්ට ඉදිරිපත් කරපු ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න. ඉතින් ඊටමත්ම වටිනවා කියලා මම හිතනවා ඕගොල්ලන්ට. ඒකේ එක පත්‍රයේ ඒ කොටස කෙටි ප්‍රශ්න 25 තමයි අද දවසේ සාකච්ඡා කරන්නේ. පළවෙනි ප්‍රශ්නය බලන්න මූල 7ට වඩාත්ම ආසන්න අගය තෝරන්න. එතකොට වර්ගමූල 7ට ආසන්න අගය තෝරන්න අපිට මේගොල්ලෝ කියන්නේ නැහැ කොහොමද හදන්නේ සන්නිකර්ෂණ වලින්ද නැත්නම් ලඝු ගණක වලින්ද ඒ කිසි දෙයක් අපිට කියන්නේ නැහැ. ඉතින් අපිට කැමති විදියකට කරත හැකියි. හැබැයි උත්තර 4ක් දීලා තියෙනවා මේ 4ෙන් මොකද්ද කියලා නේ අහන්නේ. ඉතින් අපි නිගමනයේ හිතමු වර්ගමූල 7. දැන් බලන්න 2.5 2.5න් ගුණ කරොත් 25 25 625නේ 6.25යි. ඊට වඩා ටිකක් අඩුයි නේද? එහෙනම් ගොඩක් වෙලාවට මේ උත්තරේ නෙමෙයි මෙන්න මේ උත්තර වගේ එන්න පුළුවන්. ඒකින්ද අපි මෙන්න මෙහෙම කරලා බලමු. 2.6 2.6න් ගුණ කරලා ඉස්සෙල්ලා බලමු. 2.6 2.6 26න් ගුණ කරන්න දන්නවනේ. 6ක් 36යි 3ක් ඉතුරුයි 6 2 12යි 3යි 15යි. 2ක් 6 12යි 1ක් ඉතුරුයි 2 2 4 1යි 5යි. අපි ඉක්මනට මේ විදිහට දශම ස්ථාන දෙකක් තියලා උත්තරේ 6.76ක් ගන්න. 7ට වඩා අඩුයි නේද? අපි බලමු මේ උත්තරෙත් අරගෙන. අපි බලමු 2.7 2.7න් ගුණ කරලා. එතකොට එනවා 7.29. දශම ස්ථාන දෙකක් තිබ්බා. දැන් බලන්න 7ට වඩා මේක අඩුයි මේක වැඩි. 7ට වඩා පොයින්ට් කීයක් අඩුද? 100න් පංගු මෙතන 76යි. ඒ කියන්නේ 7 වෙන්න තව 24ක් අඩුයි. මේ පැත්තට 7ට වඩා 29ක් වැඩි. එහෙනම් වැඩියෙන්ම ළඟ මේක. උත්තරේ 2.6 තෝරගන්න. මේක ඔයගොල්ලන්ට වෙන ක්‍රමයක් පාවිච්චි කරත් කමක් නැහැ සන්නිකර්ෂණේ නැත්නම් අර බෙදීමේ ක්‍රමයට. රයිට්. ඊළඟට බලන්න මේක 72 පැයට කිලෝමීටර්. ඒකාකාර වේගයෙන් ගමන් කරන දුම්රියක්. මිනිත්තු 15කදී ගමන් කරන දුර කීයද? අපිට සූත්‍රයක් තියෙනවා වේගය සමානයි දුර බෙදීම කාලය කියලා. වේගය සමානයි දුර බෙදීම කාලය. මෙතනින් අපි කාලය උක්ත කරගත්තොත් කාලය නෙමෙයි අපෙන් අහන්නේ දුරනේ. එහෙනම් මෙතනින් අපි දුර උක්ත කරගත්තොත් මේ කාලය ගුණ වෙනවා නේද? ඒතර වේගය ගුණ කිරීම කාලය වෙනවා නේ. එතකොට ඒ සූත්‍රයෙන් හදනවා. එහෙම නැත්නම් මේ බලන්න සාමාන්‍ය දැනුමෙන් හදනවා නම් පැයට කිලෝමීටර් 72ක වේගය කියන්නේ මොකද්ද? පැය එකකදී කිලෝමීටර් 72ක් යනවා. පැය එකකදී යනවා කිලෝමීටර් 72ක්. එහෙනම් අපෙන් අහන්නේ මිනිත්තු 15කදී යන දුරනේ. දැන් සාමාන්‍ය මිනිත්තු 15 කියන්නේ පැයකින් කීයෙන් පංගුවක්ද? පැයකින් කීයෙන් පංගුවක්ද? පැයකින් 4ෙන් පංගුවන්නේ. එහෙනම් අපිට පුළුවන් මිනිත්තු 15කදී යන දුර හොයන්න මේ 72 4ෙන් බෙදලා. කීයද? කිලෝමීටර් 18යි. ඒ සූත්‍රය පාවිච්චි කරන්නේ නැතුව සාමාන්‍ය දැනුම. සූත්‍රය පාවිච්චි කරොත් අපිට වේගය දෙනවා 72ක්. කාලය මිනිත්තු 15යිනේ. මිනිත්තු 15 හැබැයි වේගය පැයට කිලෝමීටර වලින් තියෙනකොට කාලය දාන්න ඕනේ පැය වලින්. එහෙනම් මිනිත්තු 15 දාන්න ඕනේ අපි 60න් 15 කියේ. එතන බලන්න 15 ඒවා 4යිනේ අර කියන්නේ අපි 4ෙන් බෙදුවේ 72.
නේද? 72 4න් බෙදුවම අපිට 18ක් එනවා. බලමු ඊළඟ ගන්න. දැන් අපි බලමු තුන්වෙනි ගාන. අපිට කියනවා දර්ශක ආකාරයෙන් දක්වන්න කියලා. ඒතර දර්ශක ආකාරයෙන් දක්වනකොට මේක තියෙන්නේ ලඝු ගණක ආකාරයෙන්. අපි මේක කියවනවා නම් කොහොමද කියවන්නේ? දෙකේ පාදයට 32 ලඝු ගණකය 5යි. ඒතර මේක දර්ශක ආකාරයෙන් ලියනකොට පොඩි රටාවක් තියෙනවා. රටාව තමයි මේ සංඛ්‍යාව මෙතන 32 කොහොම එනවා. ඊළඟට මේ දෙකේ පාදයනේ. මේ දෙකේ පාදයනේ. එතන පාදයනේ දෙක. ඒක මේ දෙකේ පාදය මෙතනට යන පාදයේ වශයෙන් දෙකේ පාදය. ඒතර මේ පහ තමයි දර්ශකයට යන්නේ. හරිද? ඒතර මේකේ අනිත් පැත්ත ඔයගොල්ලෝ ලියන්නත් පුරුදු වෙන්න ඕනේ. මේ විදිහට දුන්නාම ලඝු මේ දර්ශක ආකාරයෙන් දුන්නාම ලඝු ගණක ආකාරය. ඒතර අපි විතර ලියනවා පාදය එනවා මෙතනට. මේ පාදය ලඝු වලට ලියනකොට ලොක් දාලා මේ දෙක මෙතනට එනවා 32 සමානයි 5යි. දර්ශකයට තියෙන එක තමයි උත්තරේට එතකොට. ඒ දෙපැත්තම ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. මොකද මම 11 සෙට් වීඩියෝ එකක් දානවා. ඒකේ කෙටි ප්‍රශ්නයක තියෙන්නේ මෙහෙම දීලා මෙහෙම ලියන්න. ඕගොල්ලෝ මගේ 11 වසරේ ප්‍රශ්න පත්‍රයේ කෙටි පත්‍රයේ ප්‍රශ්න 25 ඕගොල්ලෝ බැලුවොත් ඕගොල්ලන්ට තේරෙයි ඒ 25න් මට හිතෙන්නේ 20ක් විතර 18ක් 19ක් විතර ඕගොල්ලන්ට හදන්න පුළුවන්. ඉතින් ඒකත් බලන්න පුළුවන් නම් බලන්න. රයිට් ඊළඟට හතරවෙනි ගාන සුළු කරන්න. භාග දෙකක් අඩු කරන්න. VJ භාග නේ හරයට VJ පද තියෙනවා. හරය සමාන කරගන්න එපා. ඉතින් අඩු කරනවා නම් එහෙනම් අපිට පුළුවන් මෙන්න මේක දෙකෙන් ගුණ කරොත් 4යි y කරගන්න. එහෙනම් අපි ඒක තමයි කරන්න ඕනේ. හරයයි ලවයයි දෙකම දෙකෙන් ගුණ කරනවා. 3 බෙදීම 4යි y අඩු කිරීම. අපි මේකත් දෙකෙන් ගුණ කරනවා මේකත් දෙකෙන් ගුණ කරනවා. එතකොට 2 බෙදීම 4යි y අපිට ලැබෙනවනේ. එක් කරක් 2 2යි 2යි y දෙකෙන් ගුණ කරාම 4යි y. දැන් අපිට පුළුවන් හරය සමාන නම් ලවයන් දෙක අඩු කරලා උත්තරේ ලියන්න. 3න් 2ක් අඩු කරාම 1යි හරය 4යි y. හරිම පහසුයි. ඊළඟට පස්වෙනි ගාන. දී ඇති දත්තයන්ට අනුව මේ x වලගේ හොයන්න ඕන. මොනවද දත්තයන්? සමාන්තර බවක් දීලා තියෙනවා. මෙතන මේ විදියට කෝණ තුනක් කොයි විදියට ලකුණු කරලා තියෙනවා. දැන් අපි බලනවා මේවා අතරේ සම්බන්ධයක් තියෙනවද කියලා. තියෙනවද මේවා අතරේ සම්බන්ධයක්? ඔයගලන්ට සමාන්තර රේඛා දෙකක් තියෙන හින්දා පැහැදිලිවම මෙතන හැදෙන්න පුළුවන් කෝණ වර්ග තියෙනවානේ. Z අකුරේ හැදයක් තියෙනවා. 30 මුල්ල මෙතනට ගත්ත හැකි. ඒකාන්තර කෝණ වර්ග. මෙතනට 30 අරගෙන පුළුවන් කෝණ තුනේ එකතුව 180යි කියලා ලියන්න. නැත්නම් ඔතනට 30 ගන්න නැතුව වුණත් පුළුවන්. මොකද සමාන්තර රේඛා දෙකක් තියෙනවා. මේ තියෙන්නේ C අකුරේ මුළු දෙක C අකුරේ මුළු දෙක මිත්‍ර කෝණ. මේ මිත්‍ර කෝණ වල එකතුව අංශක 180යි. එහෙනම් අපි එහෙම ගමුනේ. 30 ධන 2x ධන x ඒ තුන ඒ ටික එකතු කරාම මේ මුළු දෙක එකතු කරාම 180යි. එතකොට එනවා 30 එකතු කිරීම 2x එකතු කිරීම x සමානයි 180යි. මේ හේතුව මිත්‍ර කෝණ නේද? මිත්‍ර කෝණ. එතකොට අපි මේක සුළු කරොත් මෙතන 3x 2x ධන x කියන්නේ 3x සමාන වෙනවා 180න් අඩු කරනවා 30. එතකොට 3x සමාන වෙනවා 150ට. එහෙනම් x සමානයි දෙපැත්තම 3ෙන් බෙදුවොත් x සමානයි 3ෙන් බෙදුවොත් 50. අංශක 50. x වලගේ අංශක 50. ඊළඟට අපි බලමු 6 වෙනි ගාන. වාර්ෂික සුළු පොලියට. ඒ කියන්නේ සුළු පොලිය ගානක් නේ. රුපියල් 2500ක් ණයට ගත් අයෙක් රුපියල් 2500ක් ණයට ගත් අයෙක් වර්ෂයක් අවසානයේදී අවුරුදු 1යි. වර්ෂයක් අවසානයේදී රුපියල් 250ක් පොලිය ලෙස ගෙවයි නම් එයා පොලිය ලෙස රුපියල් 250ක් ගෙවනවා නම් වාර්ෂික සුළු පොලිය අනුපාතිකය සොයන්න කියලා. අපිට මේ සුළු පොලියේදී පොඩි සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය අපි දැනගෙන ඉන්න එක හොඳයි. සුළු පොලිය යටතේ දැන් මේක බලන්නකො සුළු පොලිය අනුපාතිකයනේ අහන්නේ.
කොහොමදත් අපි දැනගෙන ඉන්නවා නම් වඩා පහසුයි. මේ ණය මුදල අනිත් ඒවා දීලා ණය මුදල ඇහුවොත් ඒත් උත්තර දෙන්න පුළුවන්. අනිත් ඒවා ඔක්කොම දීලා පොලිය ඇහුවොත් ඒත් උත්තර දෙන්න. ඒ වගේ අපි සූත්‍රය පොඩ්ඩක් බලමු. මේකේ මේ සූත්‍රයේ I අකුරක් තියෙනවා. ඒ කියන්නේ මේ I කියන්නේ පොලිය. පොලිය. I සමානයි. ඊළඟට සූත්‍රයේ P අකුරක් තියෙනවා. මේ P කියන්නේ ණය මුදල. ගුණ කිරීම. ඊළඟට තියෙනවා T කියලා. PTR බෙදීම 100. I සමානයි PTR බෙදීම 100. T කියන්නේ කාලය. මේ R කියන්නේ අපෙන් අහන එක සුළු පොලි අනුපාතිකය. පොලි අනුපාතිකය. පොලි අනුපාතිකය. බෙදීම 100. ඔබ තමයි සූත්‍රය. ඒතර අපි මේ ඉන්ටරෙස්ට් එක පොලිය ණය මුදල P කියන්නේ T කියන්නේ ටයිම් කාලය R කියන්නේ රේට් එක පොලි අනුපාතිකය. ඉතින් I සමානයි PTR බෙදීම 100 කියන සූත්‍රය මතක තියාගන්න. ඒකේ ඒ අකුරු වල තේරුම ඒ වචන වල මුල් අකුරු. ඉතින් දැන් බලන්නකො මේකේ I කියන්නේ පොලිය. පොලිය දීලා තියෙනවනේ 250යි. එහෙනම් මේ I කියන තැනට අපි දානවනේ 250. P කියන්නේ ණය මුදලනේ. ණය මුදලට අපි දානවනේ 2500. T කියන්නේ කාලය. කාලය අවුරුදු 1යි. මේ වර්ෂයක් 1යි. R කියන්නේ රේට් එක. ඒක තමයි අපි හොයන්න ඕනේ. නේද? පොලි අනුපාතිකය හොයන්න ඕනේ. බෙදීම 100. බලන්න උත්තරේ නිකම් එනවා නේද? බිංදු දෙකට බිංදු දෙක කැපුවා. මේ පැත්තෙන් R තනි කරගත්තොත් 250 25න් බෙදන්න ඕනේ. 250 බෙදන්න ඕනේ 25න්. උත්තරේ එන්නේ කීයද? උත්තරේ එන්නේ R සමානයි 10යි නේ. 25 ඒවා 10යි. R සමානයි 10යි. මෙතන අපි ලියනවා එම නිසා පොලි අනුපාතිකය සමානයි 110යි. ඒතර සූත්‍රයේදී ළමයි 100ට ලකුණක් එන්නේ R වලට උත්තරේ 10ක් එනවා. එතන 100ට ලකුණක් එන්නේ සූත්‍රයේ තියෙනවනේ 100. ඉතින් R වලට 10ක් එනවා. අපි පොලි අනුපාතිකයේ 110 කියලා වෙනවම ලියන්න. රයිට් තේරුණා නේද? මේක පාඩම් කරගන්න. එතකොට දැන් බලන්න මේ තුන දීලා මේක ඇහුවා. ඒ විදිහටම මේ සූත්‍රයෙන් අපි තුන් පොලියයි ණය මුදලයි පොලි අනුපාතිකයි දුන්නා නම් අපිට කාලය වෙට හැකිනේ. ඒක ඕන ගාණක් හදන්න පුළුවන්. ඊළඟ බලන්න මෙන්න මේක. 7 වෙනි ගාණ A වර්ගය සහ 2AB. මෙන්න මේ බීජීය ප්‍රකාශන දෙකක්. ඉතින් මේ බීජීය ප්‍රකාශන දෙකේ උඩා පුදුනාකාරය හොයන්න. ඉතින් මෙන්න මේ වගේ ගණන් ළමයි ඇතරම මේ ගාණ කෙලින්ම ලකුණු දෙකක් ගන්න පුළුවන් ගාණ. ඒකේ කොටස් ලකුණු ඕනේ නැහැ. හේතුව කෙලින්ම උත්තරේ ලියන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ මම අවස්ථා තුනක් කියන්නම්. මේකේ බලන්න ඉස්සෙල්ලම සාධක හොයන්න තියෙනවද කියලා. මේකේ සාධක හොයන්නත් නැහැ. මේකෙත් මොනවාක්වත් සාධක හොයන්න නැහැනේ. 2AB වල සාධක හොයන්න නැහැ. ඒ කියන්නේ පොදු සාධක වර්ග දෙකක අන්තරය වර්ගජ ප්‍රකාශන එහෙම නෙමෙයිනේ. එහෙනම් අන්න පළවෙනි පියවරෙන් බලන්න ඕනේ සාධක හොයන්න තියෙනවද කියලා. තියෙනවා නම් ඒ පද බීජ ප්‍රකාශන වල සාධක හොයන්න. දැන් නැහැනේ. ඊළඟ දෙවෙනි පියවර තමයි මේකේ මේ මුලට ඉලක්කම් තියෙනවා. මෙතන තියෙන එකනේ. මෙතන දෙක තියෙනවා. අන්න ඒ ඉලක්කම් වල කුඩා පුදුනාකාරය ගන්නවා. මට කියන්නේ 1යි 2යි කුඩා පුදුනාකාරය කීයද? 2. 2 කියන එක එකෙනුත් බෙදෙනවා දෙකෙනුත් බෙදෙනවා නේ. එහෙනම් අපි 2 ගන්නවා. ඒ තමයි ඊළඟ පියවර. තුන්වෙනි පියවර තමයි ඉතිරි සෑම පදයකම වැඩිම බල ගන්නවා. බලන්න ඒ වල මෙතන දෙවෙනි බලයක් තියෙනවා. මෙතන තියෙන ඒ වල පළවෙනි බලය. එහෙනම් වැඩිම බලය ඒ වල දෙවෙනි බලයනේ. එහෙනම් අපි ඒ වල දෙවෙනි බලය ගන්නවා. තව මෙතන B එකකුත් තියෙනවා. B වල පළවෙනි බලය නේද? වැඩිම බලය. මේක නෑනේ. එහෙනම් B වල පළවෙනි බලයක් ගන්න. මෙන්න මේක තමයි කුඩා පුදුනාකාරයට ගන්නේ. තේරුණාද? රයිට්. අර 11 පේපර් එකේ මේ වගේ වෙන පද දෙකක් දීලා ඒකේ කුඩා පුදුනාකාරය හොයන්න තියෙනවා. ඔයගොල්ලෝ බලන්න ඒ එකත් වීඩියෝ එකත් බලන්න. හොඳේ? රයිට්. අපි බලමු ඊළඟ ගන්න. ඊළඟට අපි බලමු 8 වෙනි ගාන. රුපියල් 975න් 3න් 2ක් කීයද කියලා අහනවා. අල්ලන්න.
අල්නෑන්න ගුණ කිරීම ලකුණ හා සමාන තේරුමක් තියෙන්නේ. නමුත් අල්නෑන්නට ගුණ කිරීම ලකුණ දාන්න එපා. එහෙමම තියෙද්දි ඒ විදිහට සුළු කරගන්න. 975න් 3න් 2ක්. ඒතර ගුණ කිරීම ලකුණ තිබ්බොත් ඔයගොල්ලෝ අර 975යි 3යි කපනවනේ. ඉතින් ඒක ගුණ කිරීම ලකුණ දාන්න අවශ්‍යම නැහැ. නැත්තම් ඒගොල්ලෝ ගුණ කිරීම ලකුණ අපිට දාලා දෙනවනේ නේද? 3 ඒවා 1යි 3 ඒවා 3ක් 9යි 7ට 3 ඒවා 2යි 1ක් ඉතුරුයි 15ට 3 ඒවා 5යි 975 3ෙන් බැපුවම 321යි දෙකෙන් ගුණ කරොත් දෙවරක් 5 10යි 1ක් ඉතුරුයි දෙවරක් 2 4 1යි 5යි දෙවරක් 3 6යි හරි නේද 650 රුපියල් 650යි ඊළඟට 9 වෙනි ගාන ඕ කේන්ද්‍රයේ වූ වෘත්තයේ දියදි තොරතුරු ඇසුරෙන් x වලගේ සොයන්න. ඉතින් මේවා ජ්‍යාමිතියට අදාළයිනේ නේද? ඉතින් අපිට ජ්‍යාමිතික ගණන් තමයි මේ ගණිතයේ ලේසිම ගණන් කොටස ජ්‍යාමිතිය. මොකද හේතුව මේ රූප සටහන හොඳට නිරීක්ෂණය කරලා ඒකේ තියෙන දේවල් අවබෝධ කරගෙන පොඩි සම්බන්ධයක් ලියලා උත්තරේ ගන්න. එච්චරයි. බලන්න මේකේ x වලගේ හොයන්න. දැන් මේකේ ඔයගොල්ලෝ දකින්නේ මොනවද? කේන්ද්‍රය දකින්නවනේ. තව මොනවද දැක්කේ? එච්චරද? රවුමක් දැක්කද? තව මොනවද දැක්කේ? මේකේ ආරයන් දෙකක් තියෙනවා ඒක දකින්න ඕනේ. මේ ආරයන් දෙක දිගින් සමානයිනේ. එහෙනම් මේ පාද දෙක දිගින් සමාන නම් මේ කෝණයට මේ කෝණය සමාන වෙනවනේ. මේකත් x වෙනවා නේද? ඉතින් දැන් සම්බන්ධයක් ආව නේද? කෝණ තුන එකතු කරොත් කීයද ත්‍රිකෝණයක? 180යි. එහෙනම් x ධන x කියන්නේ 2x ධන 80. 2x ධන 80 සමාන වෙන්නේ 180ට. ත්‍රිකෝණයේ කෝණ තුන එකතු කරාම අංශක 180යි. එතනින් 2x සමාන වෙනවා 180න් 80ක් අඩු කරාම 100යි. මේ 80 එහා පැත්තට ගියාම අඩු කිරීම වෙනවා. ඊළඟට දෙපැත්තම දෙකෙන් බෙදුවොත් x සමානයි 50යි. උත්තරය බලන්න කොච්චර පහසුද? ඊළඟට 10 වෙනි ගාන. ඔයගොල්ලෝ ආසම කැමැතිම ගානක් නේ කුලක ගාන. මේ රූපේ මේ දියදි වෙන් රූපයේ ඔයගොල්ලන්ට අඳුරු කරලා තියෙනවා ප්‍රදේශයක්. ඒක කුලක අංකණයෙන් දක්වන්න. කුලක අංකණයෙන් දක්වන්න කියන්නේ කුලක වල සංකේත කීපයක් තියෙනවානේ. අර ඡේදනය, මේලය, උපකුලක ලක්ෂණ, අවයව ලක්ෂණ. ඉතින් මේ අපි කුලක අංකණයෙන් දක්වන්න. මේ අඳුරු කරලා තියෙන ප්‍රදේශයේ කාටද අයිති? හරි මම A කියන්නකො. ඔයා B. කාටද අයිති? මම A ඔයා B. කාටද අයිති? මට විතරයි. මේ අඳුරු කරලා තියෙන ප්‍රදේශයයි අයිති මට විතරයි. එහෙනම් Aට විතරයිනේ. ඒ කියන්නේ Aට අයිති මෙතන රවුම් දෙකක් තියෙනවනේ. ඒ රවුම් දෙක ගැනම කතා වෙන්නේ. Aට අයිති වෙන්න ඕනේ. හැබැයි Bට අයිති වෙන්න බෑ. ඒකයි තේරුම. Aට අයිති Bට අයිති නෑ. පැහැදිලිද? එහෙනම් Aට අයිති Bට අයිති නෑ. එහෙනම් මෙතන තියෙන ලකුණ ඡේදනය. හොඳේ. Aට අයිති Bට අයිති නෑ. අපි ඡේදන ලකුණෙන් තමයි සම්බන්ධ කරන්නේ. පැහැදිලි? right. ඊළඟට තියෙන ළමයි සාධක සොයන්න ගානක්. ඉතින් මේ වර්ගජ ප්‍රකාශනයක සාධක මම මේ කියන විදිහට පොඩ්ඩක් බලන්න. අපි කියනවා මේක වර්ග පදය, මේ x අඩංගු පදය, මේ නියත පදය. එතකොට මුල පදය, මැද පදය සහ අග පදය. අපි මේ සංගුණක කියලා කියන්නේ මුල පදයේ සංගුණකේ මෙතන 1 තියෙනවා. මැද පදයේ සංගුණකේ 9, ධන 9 තියෙනවා. නියත පදයේ 8. අපි කරන්න ඕනේ මේ දෙපැත්තේ සංගුණක දෙක ගුණ කරනවා. එක්වරක් 8, එක්වරක් ධන 8, ධන 8යි. මෙහෙම ධන 8 ගන්නවා අපි එළියට. ඊළඟට මැද පදයේ සංගුණකේ ධන 9යිනේ. මේ මැද පදයේ සංගුණකේ පොඩ්ඩක් මෙහෙම දාගමුකෝ ධන 9යි කියලා. දැන් ඔහොම දාගත්තාම අපි බලනවා මෙහෙම. සංඛ්‍යා දෙකක් ගුණ කරාම ධන 8 එන්න ඕනේ. ඒ සංඛ්‍යා දෙක එකතු කරාම ධන 9 එන්න ඕනේ. හරිද? මේ 8 ගත්තේ කොහොමද දන්නවද? දැන් 9 ධන 9 කොතනින්ද ගත්තේ? මැද පදේ සංගුණකයෙන්. දැන් මේ සංඛ්‍යා දෙක ගුණ කරාම 8 එන්න ඕනේ. ධන 8. ඒ කියන්නේ 8 හැදෙන්න 4 වරක් 2 කියලා එහෙම තියෙනවනේ. නමුත් 8 වරක් ටික තමයි හරියන්නේ. මොකද හේතුව
ධන 8 ධන 1න් ගුණ කරාම ධන 8යි. ඒ දෙක එකතු කරාම ධන 9 හැදෙන්නත් ඕනේ. එහෙනම් ඔයගොල්ලෝ මෙහෙමනේ ලියන්නේ. x වර්ගය ඊළඟට මේ කඩාගත්තු කෑලි දෙකෙන් මේ 9x ලියා ගන්නවා ධන 8x ධන 1x කියලා. ධන 8x ධන 1x නේද? මේ 9x අර විදිහට ලියා ගන්න. ඊළඟට ධන 8 මෙතනින් ලියා. ඔහොම ලියාගෙන දැන් මේක අර හදාගෙන යනවා. නමුත් මෙහෙම කරගත්තට පස්සේ අපිට එකපාර සාධක දෙක ලියන්නත් පුළුවන්. මෙහෙම. උත්තරේ. මොකද මෙතන අපි දෙපැත්තම නිවැරදිව අරගෙන තියෙනවා නම් එක සාධකයක් ධන 8ෙන් ලියනවා, එක සාධකයක් ධන 1ෙන් ලියනවා. එක සාධකයක් x ධන 8, අනෙක් සාධකය x ධන 1. x ධන 8 මේකෙන් x ධන 1. අපි බලමු හරිද කියලා. මේ පද දෙකෙන් මේ දෙකෙන් අපි x එළියට ගත්තොත් එනවා x ධන 8. ඊළඟට මෙතන මේ පද දෙකෙන් ධන 1 එළියට ගත්තොත් එනවා x ධන 8. එතකොට දැන් බලන්න මේ කොටස් දෙකේ x ධන 8 පොදුයි. එතන මේකෙන් ඉතුරු වෙනවා x, මේකෙන් ඉතුරු වෙනවා ධන 1. අර උත්තරය පියවර කීපයක් අඩු වෙලා එකපාරම ලියන්න පුළුවන් හැකියාවක් මේකෙන් අපිට ලබා ගන්න පුළුවන්. රයිට්? මෙන්න ඊළඟ ගාන. 12 වෙනි ගාන. මල්ලක් තියෙනවා මේ මම කෙටි කරලා ලිව්වේ මම ඒ ටික ලියන්නේ නැතුව. මේ මල්ලේ තියෙනවා දොඩම් රස ටොෆි 5කුයි අඹ රස ටොෆි 4කුයි. මල්ල තුල නුඹලා අහඹු ලෙස, ඒ කියන්නේ අහක බලාගෙන අහඹු ලෙස ගන්නවා ටොෆියක්. ටොෆියක් ඉවතර ගැනීමෙන් අඹ රස ඇති ටොෆියක් ලැබීමේ සම්බන්ධතාව. අඹ රස ඇති ටොෆියක්. ඔක්කොම ටොෆි කීයක් තියෙනවද? ඔක්කොම ටොෆි මල්ලේ තියෙනවා 9ක්. අඹ රස ඇති ඒවා කීයක් තියෙනවද? 4ක්. එතකොට සම්භාවිතාවය ලියනකොට ඔක්කොම ටොපි 9යි අඹ රස ටොපි 4යි. උත්තරය 9න් 4. හරිම ලේසි සම්භාවිතාව නේ. රයිට්. අපි යම් 13 වෙනි ගානට. ඊළඟට අපිට කියනවා මේ දීලා තියෙනවා රූපයක්. මේ රූපය ඇසුරෙන් TU පාදේ දිග හොයන්නලු. මේ තියෙන්නේ TU පාදේ. මෙන්න මේ පාදේ දිග හොයන්නලු. අපි මේක ඉස්සලා නිරීක්ෂණය කරනවා. අපිට කියනවා මේ තනි ඊතලේ ගහලා තියෙනවා මේ පාද තුනට. ඊතල දෙක මේ පාද දෙකට, ඊතල තුන මෙහෙම. ඒ කියන්නේ මෙතන මේක සමාන්තරාශ්‍රයක්, මේකත් සමාන්තරාශ්‍රයක්. සමාන්තරාශ්‍ර දෙකක් තියෙනවා. ඉතින් සමාන්තරාශ්‍ර වල ලක්ෂණ පාවිච්චි කරමු. දැන් PQ 10 නම් මේ පාදය 10යි නේද? ඒ සම්මුඛ පාද දෙක සමානයි. PQ ට RS සමානයි. PQ සමානයි RS සමානයි 10යි. නේද? ඊට පස්සේ දැන් මේක 10යි. දැන් මේක 10යි කියලා අපි හොයාගත්තා. ඊට පස්සේ මේක 10 නම් මේකත් 10යි. ඒක සමාන්තරාශ්‍රයන්නේ. ඒ කියන්නේ RS සමානයි TU. RS පාදය සමානයි TU ට. එහෙනම් එකක් 10යි නේ. මේ දෙකටම හේතු මොනවාද? මේ දෙකටම සමාන්තරාශ්‍රවල සම්මුඛ පාද. තේරුණාද? එතකොට අපිට උත්තරය ඇවිල්ලා තියෙනවා TU සමානයි 10යි කියලා. දැන් ළමයි මෙතනදී දැන් මේක කෙටි ප්‍රශ්න පත්‍රයේ තියෙන ගානක්. එතකොට දැන් අපි මේ RS හොයාගත්තට අනිවාර්යෙන් RS 10යි කියලා හොයාගත්තට එක ලකුණක් දෙනවා. ඊට පස්සේ උත්තරයට එක ලකුණක්. ඉතින් මෙතෙන්දී අපිට හේතු ලිවීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ උනට අපි ලියමු. හරි? මම කියන්නේ ලියන්න කියලා. මොකද නැත්තම් අපි සාධනය ගණන් වලදී එහෙම හේතු ලියන්න අනිවාර්යෙන් හේතු ලියන්න එපා. ඊළඟ 14 වෙනි ගාන විසඳන්න. මොන වගේ එකක්ද? වරහන් දෙකක ගුණිතයක් සමානයි බිඳුව. වරහන් ඉවත් කරලා ගත්තොත් ඒ වලින් ගුණොත් ඒ වර්ගයක් එහෙම එනවනේ. ඒ කියන්නේ වර්ගජ ප්‍රකාශනයක් තමයි මේ සාධක වලට කඩලා තියෙන්නේ. කොහොමද මේක? වර්ගජ සමීකරණයක තියෙන ශුන්‍ය ගුණය කියන එක පාවිච්චි කරනවා මේක විසඳන්න. ඒ කියන්නේ මොනවා හරි සංඛ්‍යා දෙකක්නේ දැන් ගුණ වෙලා තියෙන්නේ. සංඛ්‍යා දෙකක් ගුණ කරාම එන උත්තරේ බිඳුව නම් මේ සංඛ්‍යා දෙකෙන් මොන සංඛ්‍යාව බිඳුව වුණත් උත්තරේ ගුණ කරාම බිඳ. දැන් හිතන්න බිඳුව 8ෙන් ගුණ කරත් උත්තරේ බිඳුවයිනේ. එහෙම නැත්නම් 5 බිඳුවෙන් ගුණ කරත් උත්තරේ බිඳුවයිනේ නේ. 8 බිඳුවෙන් ගුණ කරත් උත්තරේ බිඳුව. රයිට්. එහෙනම් අපි කරන්නේ ශුන්‍ය ගුණය පාවිච්චි කරනවා. මේ ඒ ධන තුන සමානයි බිඳුව වුණත් මේ උත්තරේ බිඳුව වෙනවා. ඕ කියන වචනේ පාවිච්චි කරනවා.
ඒ ඍණ දෙක සමානයි බිඳුව. එක්ක මේ සාධකයේ බිඳුව උනත් මේ ගුණිතයේ උත්තරය බිඳුව වෙනවා. එතනින් එනවා මේ ධන 3 සමාන ලකුණෙන් දකුණු පැත්තට ගියොත් ඍණ 3යි. මෙතනින් මේ ඍණ දෙක සමාන ලකුණෙන් එහා පැත්තට අරන් ගියොත් ධන 2. අන්න උත්තර 2. හරිම පහසුයි නේද? ශුන්‍ය ගුණය. මොන ගුණයද පාවිච්චි කරන්නේ? ශුන්‍ය ගුණය. පළවෙනි ගාන දී ඇති තොරතුරු අනුව PQRS සමාන්තරාශ්‍රයේ මේක ඇවිල්ලා සමාන්තරාශ්‍රය. x හා y සොයන්න. x හා y සොයන්න. ඒතර x මෙතන y මෙතන. අපිට දීලා තියෙනවා අංශක 35 කෝණයක් සහ අංශක 41 කෝණයක් ওই ස්ථාන දෙකෙහි. අපි x කෝණය බැලුවොත් එහෙම ඒක කොහොමද පිහිටන්නේ? මේ විකර්ණයයි. ඒතර බලන්න මේ සමාන්තර රේඛා තියෙන. මේ විදිහට z අකුරක් තියෙනවා මේ පේනවා. ඒ කියන්නේ මේ මුල්ලට මේ මුල්ල සමානයි z අකුරේ මුළු දෙක. එහෙනම් x කෝණයට සමාන වෙන්නේ අංශක 35. z අකුරේ මුළු වලට අපි කියන්නේ මොන කෝණද? ඒකාන්තර කෝණ. දැන් මේ x හෙව්වට එක ලකුණයි y හෙව්වට එක ලකුණයි. ලකුණු දෙක උත්තර දෙකට අපි ඉතින් හේතුවත් ලිව්වා. හොඳේ. රයිට්. දැන් y හොයන්නේ කොහොමද? දැන් අපි x හෙව්වානේ මේක අංශක 35. හරිද? මම ඔන්න ඒක දීලා තිබ්බේ නැති ඉඳ මම පොඩ්ඩක් රවුම් කරා. ඔයාලන්ට පුළුවන් වෙන වර්ණයක් පාවිච්චි කරන්න. මොකද දන්නවද මම මේ කියන්නේ? එතකොට අපිට පේනවා නොපෙනෙන දේවල් පේනවා මේ බලන්න. දැන් මේ ත්‍රිකෝණය පේනවනේ අපිට. මේ ත්‍රිකෝණයේ මේ කෝණ දෙක දන්නවා මේක දන්නේ නැහැ. කෝණ තුන එකතු කරාම 180. දැන් අපිට පේනවා හොඳට නේ. එහෙනම් y ට 35කුයි 40කුයි එකතු කරාම උත්තරේ අංශක 180ක් එන්න ඕන. 35යි 40යි y එකතු කරාම. එහෙනම් y සමාන වෙන්නේ අංශක 180ෙන් අඩු කරන්න ඕනේ 40යි 35 එකතු කරාම 75ක්. එහා පැත්තට යනකොට අඩු කිරීම 75 වෙනවා. උත්තරේ කීයද එතකොට y වලට එන්නේ? අංශක 105. හරිද? ඒ කියන්නේ දැකලා ජ්‍යාමිතිය රූප තරණ දිහා බලාගෙන ගන්නවා. තව ඒ විදිහ දැක්කේ නැති ළමයාට මෙහෙමත් පුළුවන් නේ. දැන් මේ බලන්න මිත්‍ර කෝණ තේනවා නේද මේ c අකුරේ මුළු දෙක. මේ මුල්ලයි එකතු කරාම 180යි මිත්‍ර කෝණ. y ට 75 නේ. y ට මේක 75යි. y ට 75 එකතු කරාම උත්තරේ 180යි නේ. y ට 75 එකතු කරාම උත්තරේ 180. ඒත් මේ සමීකරණයම තමයි එන්නේ මිත්‍ර කෝණ වලින් හැදුවා. රයිට්. මෙන්න ඊළඟ ගාන. 16 වෙනි ගාන ළමයි දැක්ක ගමන් බය වෙලා ඔය ඒක කියවන්නේ නැතුව යනවා. හරිද? ඒක තමයි වෙන්නේ. ගණන් කියවන්න. බොහොම හිමින් සැරේ. සීරු මාරුවේ. බලන්න ඇති දෙයක් නැහැ. නිවාස යෝජනා ක්‍රමයකට ජලය සපයන ජල ටැංකියක ලොකු ජල ටැංකියක්. ඒකේ පරිමාව ලීටර් 3600යි. ඒ කියන්නේ අපි හිතමු නිවාස යෝජනා ක්‍රමයක් තියෙනවා. ගෙවල් 10ක් 15ක් තියෙනවා. ඒකේ ටැංකියක් තියෙනවා. ටැංකියෙන් තමයි ගෙවල් වලට වතුර දෙන්නේ. ඒක ලීටර් 3600ක් අල්ලනවා ඒ ටැංකියට. ඒක ලොකු ටැංකියක් නෙමෙයි බලන්න ගියාම නේද? තප්පරයක ලීටර් 18ක ඒකාකාර ශීඝ්‍රතාවයකින් ටැංකියෙන් ජලය බෙදා හරි. ඒ කියන්නේ තප්පරයට ලීටර් 18ක වේගයෙන් ජලය බෙදා හරිනවා. එහෙනම් ටැංකිය හිස්වීමට ගතවන කාලය. තප්පරයකට ලීටර් 18ක් පිට වෙනවා. ඔක්කොම තියෙන 3600ක්. එහෙනම් 18 ඒවා කීයක් තියෙනවද කියලා බැලුවා නම් හරිනේ තප්පර ගාන හොයන්න. ඒ කියන්නේ අපිට තියෙන්නේ චූටි ගානක්. 3600 18ෙන් ගණන්. 18 ඒවා 3600 කීයක් තියෙනවද? 18ක් තප්පරයයිනේ. ඊට 18ක් පිට වෙනවා තප්පරේදී. 18 ඒවා කීයක් තියෙනවද කියලා බැලුවා නම් තප්පර ගාන එනවා. හරියටම 18 ඒවා දෙකක් නේද 36. එතකොට 200යි. උත්තරය තප්පර 200යි. තප්පර අපි S අකුරෙන් ලියන්නේ seconds කියන එක නේද? තප්පර 200යි උත්තරේ. හරි ලේසිනේ. ඊළඟටත් ජ්‍යාමිතිය ගානක් රූපයක් දීලා තියෙනවා. ඒ තොරතුරු වලින් x වලගේ හොයන්න. මොනවාද තොරතුරු දීලා තියෙන්නේ? අංශක 70 කෝණයක් තියෙනවා. ත්‍රිකෝණයක පාදයක් දික් කරලා තියෙනවා. මේ බාහිර කෝණය තමයි අපෙන් අහන්නේ. ප්‍රමේයක් තියෙනවා. බාහිර කෝණ ප්‍රමේය මොකද්ද?
බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. ඉතින් මේක දන්නවා නම් මේකයි එකතු කරලා උත්තරය දෙන්න පුළුවන් නේද? එහෙනම් මේක දන්නේ නැහැනේ අපි මේ කෝණය ඉස්සෙල්ලා හොයාගමු. අපි ඒකට A කියලා දාගමුකෝ. හරිද? ඒතර ඒගොල්ලෝ හොයන්න කියන්නේ නැති වුණාට අපිට දැන් හොයාගන්න සිද්ධ. අපිට තවත් දත්තයක් තියෙනවා මේ පාද දෙක සමාන. එහෙනම් සම ද්විපාද ත්‍රිකෝණ ලක්ෂණ වලට අනුව පාද දෙක සමාන නම් ඊට සම්මුඛ කෝණ දෙක මේකත් A වෙනවා නේද? ඒ දෙක සමාන වෙනවා. දැන් අපිට සම්බන්ධයක් තියෙනවා මේ කෝණ තුන එකතු කරාම 180. ඒ කියන්නේ A ධන 70. A ධන 70 සමානයි අංශක 180යි. එතනින් එනවා 2යි A සමාන වෙනවා 180න් 70ක් අඩු වෙනවනේ. 180 අඩු කිරීම 70. ඒ කියන්නේ 110යි. එහෙනම් දෙපැත්තම දෙකෙන් බෙදුවොත් අපිට එනවා අංශක 55. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇහුවේ නැති වුණාට අපි 55යි කියලා හොයාගත්තා. දැන් අපිට ක්‍රම දෙකක් තියෙනවා. x යන්න. දැන් මේක 55යි. මේක අපි හොයාගත්තා 55යි. හොඳේ. මේකත් 55යි නේද? අපිට පුළුවන් දැන් බාහිර කෝණය මේ දෙක එකතුවට සමානයිනේ. එහෙනම් x වල උත්තරේ ගන්න පුළුවන් මේ 70යි 55යි එකතු කරලා. කීයක් එනවා? ආන්සර් 125. එහෙම නැත්නම් තවත් ක්‍රමයක් තියෙනවා. මේක 55යිනේ. මේ දෙක 180යි නේද? ඒ කියන්නේ 180ෙන් මේ 55 අඩු කරාම ඒත් එනවා x ලාගේ. එක්කද? 180ෙන් 55ක් අඩු කරාම කීයද? ඒත් එන්නේ 125යි. ක්‍රම දෙකක් තියෙනවා ඊට පස්සේ x ලාගේ හොයන්න. මෙන්න ඊළඟ ගාන. හරිම ලේසි ගානක්. කුලක කොහොමද ආසයිනේ. මේ පන්තියේ ඉන්න සිසුන් 40 තොරතුරු ටික වටපස්තරයක දක්වලා තියෙනවා. මේ රවුමෙම ඉන්නේ 40 දෙනාම රවුමේ ඉන්නවා. හරිද? ඒ කියන්නේ මේ කැලි තුනේම 40 දෙනායි. වඩාත් කැමති ක්‍රීඩා පිළිබඳ විමසලා තොරතුරු තමයි මේ වටපස්තරයේ දක්වලා තියෙන්නේ. අපෙන් අහන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට කැමති සිසුන් ගාන. මේ රවුමටම 40ක් ඉන්නවා. ක්‍රිකට් වලට කැමති මෙන්න මේ කැලල. හරියටම රවුමෙන් කීයෙන් පංගුවද? 4න් පංගුවයිනේ. රවුමෙන් හරියටම 4න් පංගුවයිනේ. අංශක 90 මුල්ලක් නේ තියෙන්නේ. නේද? 4ට බෙදුවහම. රයිට්. එහෙනම් උත්තරය 40 බෙදීම 4 කී දෙනාද? 10යි. සිසුන් 10 දෙනා. මේක අර අපි මෙහෙම හදනවා නම් ළමයි 40න් මේ රවුමටම ළමයි 40යි අංශක 90 කෝණයක් තියෙන්නේ. ඒ කියන්නේ 360න් 90යි. කියලා අරන් මෙතන 90 ඒවා 4ක් නේ 360ට. ඒක 14න් පංගු වෙනවා දැක්කද? 44න් බෙදුවාම උත්තරය 10යි. එහෙම ගන්නවා නම් එහෙමයි. හරිද? නැත්නම් නිකම්ම 4න් බෙදලා 10යි කියලා ගන්න පුළුවන් අංශක 90 වගේ කෝණයක් තියෙනකොට නේ. රයිට්. අපි බලමු ඊළඟ. ඊළඟට හරිම ලේසි ප්‍රශ්නයක්. x ධන 2y සමානයි 8 කියන සමීකරණේ අපිට තියෙන්නේ x සමානයි 2 ආදේශ කරලා y හොයන්න. හරිම ලේසි. x සමානයි 2. අපි මෙතන 2 දැම්මොත් 2 ධන 2y සමානයි 8යි. බලන්න x තියෙන තැනට 2 දැම්මා. එතකොට අපිට එනවා 2y සමානයි 8 අඩු කිරීම 2 කියලානේ. ධන 2 සමාන ලකුණෙන් දකුණු පැත්තට අරන් ගියා. එතකොට එනවා 2y සමානයි කීයද? 8න් 2ක් අඩු කරාම 6යි. 2y සමානයි 6යි. ඊට පස්සේ දෙපැත්තම දෙකෙන් බෙදුවොත් y සමානයි 3. හරිම ලේසි. බලන්න. සමහර ගණන් තියෙනවා. අපිට මේ කෙටි ප්‍රශ්නයකට සාමාන්‍යයෙන් විනාඩි 2කට ආසන්න කාලයක් අරගන්න පුළුවන්. සමහර ගණන් තියෙනවා විනාඩි 2 නෙමෙයි තප්පර 5න් 10න් උත්තර දෙන්න පුළුවන් ගණන්. නේද? මේකට ඉතාමත්ම කෙටි කාලයකින් උත්තර දෙන්න. දැන් බලන්න මේකත් හරිම ලේසි. මේ ත්‍රිකෝණ දෙක අංග සමයිලු. හරි. අපිට කියනවා පළවෙනි කොටසෙන් අංග සම අවස්ථාව ලියන්න. බලන්න හොඳට කල්පනා කරලා අංග සම අවස්ථාව. බලන්න 7 කියලා පාදයක් තියෙනවා. මේකෙත් තියෙනවා මේකෙත්. 10 කියලා පාදයක් මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා. මේ 7යි 10යි මැදි වෙලා තියෙන කෝණය මේකේ 50යි. 7යි 10යි මැදි වෙලා තියෙන කෝණය මේකේ 50යි. නේද? හරියටම සමාන වෙච්ච පාද දෙක මැදි වෙලා තියෙන කෝණය තමයි 50 අංශක 50 වෙලා තියෙන්නේ.
එහෙනම් ඉතින් කතන්දර දෙකක් නේ. අස්වේ කෝණේ අපිට වැඩකුත් නෑ නේ. පාකෝපා වලට අංග සමයි. පළවෙනි කොටසේ උත්තරය පාකෝපා. ඒ කියන්නේ පාදයයි මැදි වෙලා කෝණේ තියෙනවා. පාකෝපා අවස්ථාව. ඊළඟට අහනවා ඒක දෙවෙනි කොටස NLM කෝණය කීයද? NLM. මෙන්න මේ මම ඩොට් එක තියෙන කෝණය කීයද? ඒතර දැන් අංග සම වෙලා ඉවරයිනේ දැන් පාකෝපා වලට. දැන් අනුරූපාංග සමාන. ඒ අනුරූපාංග තෝරන්නේ කොහොමද? මේ ඩොට් එක තියෙන කෝණය තියෙන්නේ කොතනද බලන්න හොඳට. ඔතන නේ තියෙන්නේ. එහෙම නෙවෙයි බලන්න කිව්වේ. මේක තියෙන්නේ 10 කියන පාදයට ඉදිරියේ. 10 කියන පාදයට ඉදිරියේ. එහෙනම් මේකේ 10 කියන පාදයට ඉදිරියෙන් තියෙන අංශක කීයද? 80. එහෙනම් මේ කෝණයට උත්තරේ මොකද්ද? අංශක 80. ඊළඟට බලන්න 21 වෙනි ගාන. මේ දීලා ඇඳලා තියෙනවා රේඛාවක්, සරල රේඛාවක්. මේ තියෙන්නේ y අක්ෂය, x අක්ෂය, බිඳුව මෙතන. මේ රේඛාව අනුක්‍රමණය තමයි අපෙන් අහන්නේ. එතකොට සාමාන්‍යයෙන් අනුක්‍රමණය හොයන්න ඉතාම පහසුයි. බලන්න ඛණ්ඩාංග දෙකක් දීලා තියෙනවානේ. ඛණ්ඩාංග දෙකක් දීලා තියෙනවා නම් මේ රේඛාවේ අනුක්‍රමණය කොහොමද හොයන්නේ? අනුක්‍රමණය හොයන්නේ ළමයි මේ ඛණ්ඩාංග දෙකේ. සාමාන්‍යයෙන් ඛණ්ඩාංගයක් අපි ලියන්නේ මෙහෙමනේ. x, y ආකාරයටනේ ලියන්නේ. ඉස්සෙල්ලා x ඛණ්ඩාංගය ඊළඟට y ඛණ්ඩාංගය. හරි? දැන් බලන්න මේකේ y ඛණ්ඩාංගය මේක නේද y ඛණ්ඩාංගය? මේකේ y ඛණ්ඩාංගය 3 නේද? y ඛණ්ඩාංගය 3නේ. එතකොට අපි y ඛණ්ඩාංග වෙනස මේ ඛණ්ඩාංග දෙකේ y ඛණ්ඩාංග වෙනස ගන්නවා උඩට. y ඛණ්ඩාංග. ඒ කියන්නේ 7 අඩු කිරීම 3. බෙදන්න ඕනේ x ඛණ්ඩාංග වෙනසෙන්. දැන් 7 අඩු කිරීම 3 x ඛණ්ඩාංග වෙනස කීයද? 2 අඩු කිරීම බිඳුව. 2 අඩු කිරීම බිඳුව. මෙතන ලියනවා වගන්තිය. උඩ ලියනවා y ඛණ්ඩාංග වෙනස බෙදීම, යට ලියනවා x ඛණ්ඩාංග වෙනස. දැන් උත්තරේ කීයද? 7න් 3ක් 4යි, 2න් බිඳුවක් 2යි, 4 2න් බෙදුවහම උත්තරය 2යි. අනුක්‍රමණය 2යි. හරි මේකේ අන්තක්ඛණ්ඩය ඇහුවොත් කීයද උත්තරේ? අන්තක්ඛණ්ඩය ඇහුවොත් 3යිනේ මේ y අක්ෂය කැපෙන තැනනේ. අන්තක්ඛණ්ඩය කියන්නේ මෙතන 3. එහෙනම් අන්තක්ඛණ්ඩය 3යි. ඒතකොට අනුක්‍රමණයක් දන්නවා නම් අන්තක්ඛණ්ඩයක් දන්නවා නම් අපිට රේඛාවේ සමීකරණය y සමානයි mx ධන c ආකාරයට ලියන්න පුළුවන්. එතකොට අනුක්‍රමණය 2යිනේ. y සමානයි mx කියන්නේ 2x ධන c කියන්නේ 3යි. y සමානයි 2x ධන 3යි කියලා සමීකරණය ලියන්න පුළුවන්. මම වැඩි වැඩකුත් කියලා දුන්නේ. right. 22 වෙනි ප්‍රශ්නේ බලන්න. හරිම ලේසි ප්‍රශ්නයක්. මේ තියෙන්නේ සමාන්තරාශ්‍රයක්, මේකේ පරිමිතිය හොයන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා පරිමිතිය කියන්නේ වටේ දිගනේ. ඉතින් සමාන්තරාශ්‍රයක ලක්ෂණ වලට අනුව මේ පාදයේ 8 නම් මේකත් 8ක් වෙනවා. මේක 6 නම් මේකත් 6ක් වෙනවා නේද? එහෙනම් හරිම පහසුවෙන් පරිමිතිය හොයන්න පුළුවන් 8ව 2කුයි 6ව 2කුයි. 8යි 16යි 6යි 22යි 6යි 28යි. සෙන්ටිමීටර් 28ක් කියලා උත්තරේ පහසුවෙන් ගත්තා. ඒ වගේ ලේසි ප්‍රශ්නක් තියෙනවා නේද? ඊළඟට බලන්න 23 වෙනි ප්‍රශ්නය. AB හා BC රේඛා දෙකට සමදුරින්ද? මෙන්න මේ රේඛා දෙකට සමදුරින්ද? රේඛා දෙකකට සමදුරින් කියන්නේ මොකක්ද ළමයි? රේඛා දෙකකට සමදුරින් යනවා කියන්නේ අපි තුමු මේ රේඛා දෙකටම සමදුරින් කූඹියක් යනවා කියලා. මේ කූඹිය යන්න ඕනේ හරියටම කොතැනට ගියත් කූඹිය රේඛා දෙකට දුරවල් සමාන වෙනවා. එහෙනම් කූඹිය මෙන්න මේ වගේ මාර්ගයක යන්න ඕනේ. කියන්නේ මේ රේඛාවල් දෙකටම තියෙන දුරවල් සමාන වන පරිදි. ඒ කියන්නේ මේ කෝණයේ සමච්ඡේදකය කියන පතය සහ A හා B ලක්ෂ වලට සමදුරින්ද? ඒ කියන්නේ මේ ලක්ෂයටයි සමදුරින්. හිතන්න දැන් මේ ලක්ෂයටයි සමදුරින් කුඹියක් යනවා කියන්නේ කුඹියට මේ හරියට එන්න බෑ. ඒතකොට මේකට ළඟයි. එහෙනම් කුඹිය යන්න ඕනේ කොහොමද? හරියටම මැද හිටියත් මේ දෙකට දුරවල් සමානයි නේ. ඒටයි බීට. එහෙනම් කුඹිය යන්න ඕනේ මෙන්න මේ වගේ පතයක. ඒ කියන්නේ AB රේඛාවේ ලම්බ සමච්ඡේදකය කියන පතේ. දල සටහන් නඳින්න කියන්නේ හොඳේ. දල සටහන් නඳින්න කියන්නේ අපි ඒ කියන්නේ නිකන් ඇඳනම් ඇති.
කෝණ සමච්ඡේදක වෙනවා කියලා පෙන්වනවා නම් ඇති මේ පාදේ ලම්බ සමච්ඡේදනය වුණා කියලා පෙන්වනවා. මම පොඩ්ඩක් ඉක්මනට මේක පොඩ්ඩක් නිර්මාණය කරලා පෙන්නන්නම්. හරි? මේක නිර්මාණය කරන්න ඕනේ මේ කෝණය සමච්ඡේදනය කරන්න එපා. දැන් මේ රේඛා දෙකට සමදුරින් යනවා. එහෙනම් අපි කවකට මෙතන තියලා මෙන්න මෙහෙම ඡාපයක්. ඊට පස්සේ මේ ඡාපේ කැපෙන තැන් දෙකේ ඉඳලා මෙහෙන් ඡාප දෙකක් ගහ ගන්න ඕනේනේ. ඒ දුර පොඩ්ඩක් මම වැඩි කරගෙන මම මෙතන ඉඳලා ඡාපෙකුයි මෙතන ඉඳලා මේ කැපෙන්න මෙහෙම ඡාපෙකුයි ගහලා මට පුළුවනි දැන් මේක යා කරන්න. එදිට යා කරන්න. එතකොට මේ තියෙන්නේ මේ රේඛා දෙකට සමදුරින් යන පතේ. ඊළඟට මම ඉක්මනට මේ ලම්බ සමච්ඡේදකේ පොඩ්ඩක් නිර්මාණය කරලා පෙන්නන්නම්. A සහ B වල ලම්බ සමච්ඡේදකය. මොකද මම නිර්මාණ පාඩම ඔයගොල්ලන්ට වීඩියෝවක් ලස්සන වීඩියෝවක් ඉදිරිපත් කරන්නේ නේද? රයිට්. මම A ටයි B ටයි. මම ඉස්සලා B වල තියලා මේ පැත්තෙන් ඡාපෙකුයි මේ පැත්තෙන් ඡාපෙකුයි ගහනවා. ඊට පස්සේ මම A වලත් තියලා මේ පැත්තෙන් ඡාපෙකුයි මේ පැත්තෙන් ඡාපෙකුයි ගහනවා. මේක කැපුන්නේ නැහනේ. එහෙනම් නැවත මම B වල තියලා මේක පොඩ්ඩක් දික් කර ගන්නවා කැපෙන්නේ. දැන් හරිනේ. එතකොට දැන් අපිට පුළුවන් මේක යා කරොත් ඉතින් අපි යා කරමු. අපිට පුළුවනි හරියට යා කරන්න ඕනේ. මම නිකන් අතින් යා කරේ උලාඩි කෝදුව තියලා නිවැරදි යා කරන්න. එතකොට මේ පත දෙකම හමු වෙන තැන තමයි මේ මෙතන. මේ පතයයි හමු වෙන තැන මේ මෙතන තමයි ඔය කියන පීලක්ෂය. රයිට්. මම නිර්මාණයත් ඔන්න පොඩ්ඩක් ඉගෙනුවා. රයිට්. ඊළඟට 24 වෙනි ගාන මේ රූපයට අනුව x ලගය සොයන්න තියෙන්නේ. x තියෙන්නේ මෙතන. දැන් මේක 60යි. මේකේ මේ කෑල්ල දන්නවනම් සමීකරණයක් ලියා ගන්න පුළුවන් නේ. ඒක දන්නෙත් නැහැ. තව දත්තයක් තියෙනවා මේ පද දෙක 8යි 8යි. ඒ පද දෙක සමානයි නෙලම. එහෙනම් ඒක දෙක සමාන නම් මේ කෝණ දෙක සමාන වෙන්න ඕනේ. අපි මෙතනට පොඩ්ඩක් x කියලා දාගන්න. රයිට්. ඔතනට x කියලා දාගන්න. දැන් මොනවද පේන්නේ? දැන් මේකේ හෙව්වත් එකයි මේකේ හෙව්වත් එකයි. මේකත් x. දැන් ඔයගලන්ට පේනවද? මේක ඇවිල්ලා මෙන්න මේ ත්‍රිකෝණේ බාහිර කෝණේ. දැක්කද සම්බන්ධතාව දකින්න ඕනේ වැඩේ ගොඩ යන්න. ජ්‍යාමිතිය හරි ලේසි. මේ බාහිර කෝණය මේ දෙක එකතුවටනේ සමාන. එහෙනම් x සමාන වෙන්නේ මේ 60යි 25යි එකතු කරාම. බලන්න කොච්චර පහසු ගානක්ද? 85. තේරුණා? හරිම ලේසි ගානක්. මේ සම්බන්ධතාව දැක්කේ නැත්නම් අපිට මේ ගාන හදාගන්න බැරි වෙනවා. හරිද? බාහිර කෝණය මේ දෙක එකතුවට සමානයි. ඊළඟට බලන්න විසඳන්න තියෙන්නේ. කොහොමද අපි මේක විසඳන්නේ? අපිට පුළුවන් මේක යට එක තියනවා කියලා හිතන්න පුළුවන් නේද? එතකොට අපිට පුළුවන් හරස් ගුණිතය දාන්න. මේ කතිරේ පස්සරක් දෙක 10යි x සමාන වෙනවා 3 හරක් එක 3ට. නේද? 10යි x සමානයි 3. ඊට දෙපැත්තම අපි 10ෙන් බෙදන්න පුළුවන් අපිට. නැත්නම් ගුණ කිරීම 10 එහා පැත්තට අරන් ගියාම බෙදීම 10 වෙනවා. උත්තරය 10න් 3යි. තේරුණා? මේවා ගණන් කියන ඒවා හරිම ලේසි. ඒ ගණිතේම ඉන්න ඇඟේ තියෙනවා නම් ඒකට ගන්න මගේ වීඩියෝ සියල්ලම බලන්න. හරිම ලේසි. මම මැත්ස් ට්‍රික්ස් ටිකකුත් දාලා තියෙනවා. මම දැන් අද හෙට තවත් දෙකක් දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේවා හරි ගණිතේ පුදුම ලේසි. හරි කෙටි ක්‍රම තියෙනවා. නේද? ඉතින් ජ්‍යාමිතිය දිවලාත්ම දෙන්නේ රූපේ හොඳට නිරීක්ෂණය කරලා. නිරීක්ෂණය කරලා ඒ සම්බන්ධතාව අපි දකින්න පුරුදු වෙන්න. ඉතින් එහෙමනම් මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. දැන් ඔයගොල්ලෝ 10 වසරේ නම් 9 වසරේ 8 වසරේ වීඩියෝ ඔයගොල්ලෝ දන්නේ නැති පාඩම් අමාරු පාඩම් වල සම්බන්ධ දාපු වීඩියෝස් මගේ ළඟ ඕන තරම් තියෙනවා. ඉතින් ඒවා බල ඒවා ඉගෙන ගන්න, අහුම්කම් දෙන්න හොඳට. ඒවා සටහන් ලියා ගන්න. දැනුමෙන් සම්පෝෂිත වෙන්න ඕනේ. ඉතින් මාගේ YouTube සිසිර ඇකඩමි YouTube channel එක ඒකේ link එක ඔයගොල්ලන්ගේ හිතතුන් අතරේ බෙදා දෙන්න. ඒක ඔයගොල්ලන්ගේ යුතුයකම. මම නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්න. ඉතින් මේ පොඩි
උදව්ව කරන්න පුළුවන් නේ ඔයගොල්ලන්ට කිසිම අපහසුවක් නැතුව යාළුවන්ට බෙදා දෙන්න. ඊර්ෂ්‍යා කරන්න එපා. යාළුවොත් ඉගෙන ගන්න ඕනේ ඔයගොල්ලෝ වගේ. ඉතින් එයාට බෙදා දෙන්න. නෑද හිතවතුන්ට ඉන්නවනම් ඒ සියලුම පාසල් යන දරුවන්ට මගේ link එක ලබා දෙන්න. ඉතින් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ අයට කියන්න. ඉතින් එහෙමනම් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔයගොල්ලන්ගෙන් මම ආදරෙන් සමුගන්නවා. අදට සමුගන්නවා. ආයුබෝවන්.